නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනේ හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත. අභිධර්ම පිටකයේහි දෙවන ප්‍රකරණය වන විභංග ප්‍රකරණය ආශ්‍රය කරගෙන අපි දහම් කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ලබන්නේ. විභංග ප්‍රකරණය පිළිබඳව අපි හාත්පස කරුණු මීට පෙර දේශනාවලදී දැනගන්නට යෙදුණා. ඒ වගේම එහි පළවෙනි විභංගයේ බවට පත්වන කන්ද විභංගය පිළිබඳව තමයි මූලික වශයෙන්ම බෙදා දක්වමින් මේ පැහැදිලි කරගන්නේ. සුත්තන්ත භාජනීය කොටසට අදාළව ස්කන්ධ ධර්මයන් පිළිබඳව විභජනය කරලා බෙදා දක්වලා ඉන්පසු ඒ අභිධම්ම භාජනීය කොටසට අනුව ස්කන්ධයන් පිළිබඳව බෙදා දැක්වීම සිදු කිරීමේදී රූපය පිළිබඳව හඳුනා ගැනීම තමයි අවසන් වශයෙන් අප සිද්ධ කරන්නට යෙදුනේ. එහිදී රූපය හඳුනා ගන්නකොට එක් ආකාරයකින් කොහොමද රූපය පිළිබඳව අපි විග්‍රහ කරන්නේ? සබ්බං රූපං න හේතු අහේතුකං හේතු විප්පයුත්තං සප්පච්චයං රූපී සංකතං ලෝකයන් සාසවං මේ ආදී ලෙස අපි මේ පිළිබඳව විවරණය කරගන්නකොට අපි සංයෝජනීයං කියන කොටස පිළිබඳව තමයි හඳුනා ගන්නට යෙදුනේ. එහිදී සංයෝජනීය කියලා කියනකොට මොනවාද සංයෝජනීය? එතකොට සංයෝජන ටික හඳුනා ගත්තොත් තමයි අපිට මේ දේවල් වලින් කොහොමද සංයෝජනීය භාවයට පත්වන්නේ කියන එක හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. අන්න ඒ නිසා අපි අමතර දැනුම අමතර කරුණු ටිකක් පෙළගස්වා ගන්නට අවශ්‍ය වන ඒ සංයෝජන පිළිබඳව විශේෂයෙන්ම හඳුනා ගන්නට යෙදෙනවා. පළවෙනි සංයෝජනය පිළිබඳව අපිට සූත්‍ර ක්‍රමයට අනුව යෙදෙන සංයෝජනයන්ගෙදී අපි මීට පෙර සංයෝජනයේ ditthi සංයෝජනයේ පිළිබඳව අපි සක්කාය දිට්ඨිය කියලා කියන තැන යෙදීම පිළිබඳව ප්‍රධාන වශයෙන් හඳුනා ගන්නට යෙදුණා. අද අපිට පුළුවන් අනෙක් සංයෝජන පිළිබඳව මූලික වශයෙන්ම හඳුනා ගන්නට. එතකොට රූපයේ සංයෝජනීයයි කියලා කියනකොට අපි පසුගිය දේශනාව තුළදී ප්‍රධාන වශයෙන්ම කතා කළා සංයෝජන ධර්ම පිළිබඳව හඳුනා ගන්නට ඕන කියන එක. සංයෝජන ධර්ම ප්‍රධාන වශයෙන් අපි 10ක් විදිහට හඳුනා ගන්නවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියලා සංයෝජන ධර්ම ටික. එතකොට මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ කියන ටික ඕරම්භාගීය සංයෝජන, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන සංයෝජන ටික උද්දම්භාගීය සංයෝජන හැටියට අපි හඳුනා ගන්නු ලබනවා. එතකොට මේ ටිකට ඕරම්භාගීය සංයෝජන කියලා කියන්න හේතුව තමයි මේ පහළට අදනා සංයෝජන. ඒ කියන්නේ සත්ව సంతානය කාම භූමියෙන් පහළ පවත්වා ගැනීම සඳහා ප්‍රධානම දේවල් ටික කරන්නේ මෙන්න මේ සංයෝජන ධර්ම ටික. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ කියන මේ සංඥා ටික. එතකොට මේ අතරිනුත් මේ කාමරාග, පටිඝ, ඒ වගේම මේ දිට්ඨිය කියන ආදී මේ සියලුම සංයෝජන ධර්මතා ටික ප්‍රධාන වශයෙන්ම සත්‍යාව පහළට ඇද දමන සංයෝජන. ඒකට අවසාන සීමාවේ තමයි අපිට කාමරාග පටික දෙක දකින්නට පුළුවන්කම තියෙන්නේ. ප්‍රධාන සීමාව ඔස්සේ අපිට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස දකින්න පුළුවන්. ඒ අවසාන සීමාව සහ ප්‍රධාන සීමාව කියලා කිව්වේ මේ ටික තමයි ඉස්සෙල්ලාම දුරු වෙන්නේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය කියන එක. මේවා බොහොම ඕලාරික මට්ටමේ දේවල්. ඕලාරික කියන්නේ ඊටාම රළුයි. ඊටාම රළුයි. එතකොට රළුයි කියන එකෙන් අදහස් කරන්නේ දැන් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඒක ආත්ම දෘෂ්ටියක්. ඒක ආත්ම දෘෂ්ටියක්. අපි පසුගිය සතියේ පිළිබඳව හඳුනාගත්තා. සක්කාය දිට්ඨිය කියලා කියනකොට ඒක මේ බොහොම රළු මට්ටමින් රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය කියන මේ ධර්ම ඇසුරු කරගෙන පවතින දැඩි ලෙස ගත්ත ආත්මවාදයක්. එතකොට රූපේම ආත්මයයි, රූපය කියන ආත්මය කියන එක රූපවත් වෙලා තියෙනවා. ඒ වගේම රූපය ඇතුලේ ආත්මය තියෙනවා. ආත්මය උඩ තමයි රූපය තියෙන. ඔය විදිහට නොඑක ආකාරයෙන් ඇති වුණ දෘෂ්ටි. එතකොට මෙන්න මේ දිට්ඨිය කියන සක්කාය දිට්ඨිය කියන දේ ඊටාම රළු දෙයක්. විචිකිච්ඡාව කියනකොට සැකය කියන එක, සීලබ්බත පරාමාස කියනකොට සිල් වෘත පරාමර්ශණය කිරීම, කාමරාග කියනකොට කෙනෙකුට ඇතිවෙන කාමය, ආසාව,
එතකොට ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳවම තියෙන කැමැති වෙන ස්වභාවය තමයි කාමරාග කියලා කියන්නේ. පටිඝ කියන්නේ ගැටීම් සහගත ස්වභාවය. එතකොට මේ සංයෝජන ධර්ම කෙනෙකුගේ මනස තුල පවතිනවා නම් ඒකේ නා ස්කන්ධයෝ ආත්ම වශයෙන් අල්ල ගන්නවා. ඊට පස්සේ කර්ම රැස් කර ගන්නවා. ඊට පස්සේ ස්කන්ධ පැවැත්ම පිණිස යථාර්ථය දකින්න නැති නිසා ඒ පිළිබඳව සැක උපදව ගන්නවා. ඒ වගේම එතනදී එයා සීල වෘත පරාමර්ශණය කිරීම සිද්ධ කරනවා. ඒ කියන්නේ මේ විදිහට සුද්ධිය වෙනවා, මෙහෙම තමයි පිරිසුදු වෙන්න තියෙන්නේ, මෙතනින් උපදින්න නැතුව යනවා. ඒ නිසා මෙහෙම පැවැත්මක් තුළ අපි වාසය කරාට කමක් නැහැ. එහෙම නැතිනම් අන්‍ය ශාස්ත්‍රවරුන්ගේ මතවාදයන් වල LB කටයුතු කරනවා. මේ විදිහට සීල වෘත පරාමර්ශණය කිරීම සිද්ධ කරනවා. මේ හැම ආකාරයකින්ම කාමරාග පටිඝ දෙකත් ඇතුළත්ව සත්වය කාම භූමියෙන් පහළ උත්පත්ති. කාම භූමිය සහ කාම භූමිය, ඒ කියන්නේ කාම භූමියෙන් පහළ උත්පත්ති කියනකොට දිව්‍ය ලෝක පරිණමිත වසවත්තයෙන් පටන් ගත්තාම අවිච්ඡේ දක්වා තියෙන මේ අතරතුර තියෙන ලෝකවල ප්‍රතිසන්දිය ගන්නට මේ තුල පවතින්නට මේ තුල ඇද තමන බැඳුම තමයි මේ සංයෝජන පහ. අන්න ඒ නිසා තමයි ඕරම් භාගීය සංයෝජන කියලා කියන්නේ. හරියට මේක මේ ගහක මුල් පොළව ඇතුළට கிඳා බැස ඇතුළත හැසිරෙනවා වගේ මේ සංයෝජන ධර්ම හැම වෙලාවකදීම පහළට බැඳ තබන සංයෝජන. ඒ කියන්නේ පහළ භූමියට ඇද තබන බැඳු. උද්දම් භාගීය සංයෝජන කියලා කියන්නේ රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා. ඒකට දැන් අවිද්‍යාව කියන එක මේ හැම දෙයකටම උපකාර වෙන දෙයක්. උද්දච්චය කියන දේත්, මානය කියන දේත් මේ දේවල් වලට උපකාර නොවෙනවා නෙමෙයි. ඒ සිත්වල නොයදෙනවා නෙමෙයි. හැබැයි මෙතනදී මේවා අරිහත් මාර්ගයෙන් තමයි මේවා කෙලෙස් වශයෙන් ප්‍රහාණය වෙන්නේ. ඒ වගේම මේවා ඊටාම සියුම් මට්ටම් වලින් පවා අනුසය වෙනවා. ඊටාම සියුම් මට්ටම් වල පවතිනවා. මේවා ඊටාම රළු මට්ටමින් තියෙන. ඒ නිසා තමයි මුල් මාර්ගඵල වලින් මේ දේවල් ඉවත් කරන්නේ. හැබැයි මේ දේවල් ටික ඊටාම සියුම් මට්ටමින් පවා ස්කන්ධ ඇසුරු කරනවා. අන්න ඒ නිසා ඒ දේවල් බොහොම සියුම් මට්ටමින් මේ ටික නැති කළත් සත්වයා අදබැඳ තබා ගන්නා නිසා උද්දම් භාගීය සංයෝජන කියලා කියනවා. කියන්නේ ඕරම් භාගීය ටික සම්පූර්ණම නැති කළත් උද්දම් භාගීය සංයෝජන ටික කෙනෙකු සතුව තියෙනවා නම් ඒ ප්‍රතිසන්දිය හිස්වන්නේ නැහැ. තවත් එක තැනකට හෝ ප්‍රතිසන්දි වශයෙන් යන්නට සිද්ධ වෙනවා. අද අපිට උද්දම් භාගීය සංයෝජන ටික නැතුව නෙමෙයි. හැබැයි මේ සංයෝජන ටික මත තමයි ජීවිතේ පැවැත්ම සිද්ධ වෙන්නේ. ඒකෙන් කියන්නේ මේ ටික දුර වෙලා කියන එක එහෙම නෙමෙයි. එතකොට මේ සංයෝජන පිළිබඳව අපි හඳුනා ගන්නකොට මෙන්න මේ සංයෝජන ධර්ම ටික තමයි ප්‍රධාන වශයෙන්ම අපි හඳුනා ගනු ලබන්නේ. ඊට පස්සේ අපිට මේ සංයෝජන ධර්මයන්ගේ ප්‍රභේද හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. සූත්‍ර ක්‍රමය අනුව සහ අභිධර්ම ක්‍රමය අනුව සංයෝජන ධර්ම විග්‍රහ කිරීමෙහි වෙනසක් අපි දකිනවා. ඒ තමයි සූත්‍ර ක්‍රමයට අනුව අපි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ ඒ වගේම රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියලා කතා කරපු සංයෝජන 10 තමයි දකින්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි මේකෙදී මේ අභිධර්ම ක්‍රමයට අපි අරගෙන බලනකොට සංයෝජන පිළිබඳව විස්තර කිරීමේදී කාමරාග කියනකොට රූප රාග අරූප රාග දෙක වෙනුවට අපිට ඒ කියන්නේ කාමරාගයේ විදිහටම අපිට මේ දෙකේම දකින්න පුළුවන්. රූප රාග අරූප රාග දෙක අපිට අභිධර්ම ක්‍රමයේ යටතේ ගණන්නේ නැහැ. එතකොට රූප භවයේ පිනිස තියෙන අරූප භවයේ පිළිබඳවත් තියෙන යම් රාගයක් තියෙනවා නම් ඒක සම්පූර්ණම පොදු වේගෙන එය භව රාගයේ හැටියට වෙනම විග්‍රහ කොට දැක්වීම අපිට මෙතනදී දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ භව රාගය. එතකොට මේ කාමරාග සහ භවරාග කියන මේ තැන් දෙකම මේ කෘත්‍ය සම්පාදනය කරන ප්‍රධාන චෛතසික ධර්මයේ විදිහට අපිට ලෝභය හඳුනා ගන්නට පුළුවන්. ඊට පස්සේ මේ කාමරාග කියන දේ ඇතුලේ අපිට තියෙන ස්වභාවය තමයි කාම වස්තුන් පිළිබඳව තිබෙන ඇලීම කියන එක. ඒක සංයෝජන ධර්මයක්. එතකොට මේ කාම වස්තුන් පිළිබඳව තියෙන ඇලීම රංජනය කරන රාග වශයෙන් ඇලෙනකම රූප සංඥාවන්ගේ අරූප සංඥාවන්ගේ ඇලෙනකම මේ ආදී ලෙස අපිට චෛතසික වශයෙන් ගත්තාම ඒ තැනක ඒ දේ ඇසුරු කරගෙන මේ සංයෝජනේ උපදවන්නට පුළුවන්කම තියෙනවා. දැන් අපි දන්නවා රූප ධානය කියලා රූපාවචර කුසලයේ අරූපාවචර කුසලයේ කියලා කියන්නේ අකුසල් නෙමෙයිනේ. ලෝභය කියන්නේ අකුසල ධර්මයක්. සංයෝජනය කියන්නේ අකුසල ධර්මයක්. එතකොට මේ දේවල් අකුසල් කියලා කියන්නේ අරක ඇතුලේ තියෙන නිසා නෙමෙයි. අන්නේ ධර්මයන් පිළිබඳව මේ සංයෝජන උපදවන නිසා ඒ ධර්මය සංයෝජනීය ධර්ම හැටියට හඳුන්වනු ලබනවා. ඒ ධර්මයන් නිසා සංයෝජන උපදවා ගනු ලබනවා. රූපාවචර කර්මය
තියෙන තැනක විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය කියලා අපි කිව්වොත් එහෙම මේ ප්‍රථම ධානය කියන එක පිළිබඳව යථාර්ථය නොදන්නකම නිසා ඒ ධාන සහිත තැන ඇලීම එතන අපි කියන රූප රාගයක් කියලා. ඒ රූප නිමිත්තක් ඒ පරිකර්ම කළේ ධානය උපදව ගන්න. ඒ නිසා අපි එතන කියන රූප රාග කියලා. එතකොට රූප රාගය කියනකොට එතන ඇලෙනවා. ඒක තණ්හා පාදාන වශයෙන් අල්ල ගන්නවා කියන එක කුසලයට අයිති නෑනේ. අල්ල ගන්න නැත්තම් ප්‍රතිසන්දිය පිණිස යන්නෙත් නෑනේ. එතකොට අර ධානය ඇතුලේ අකුසලේ නෑ. ධානය ඇතුලේ බැඳුම නැහැ. හැබැයි බැඳුම සහිත සිතකින් අරක නැවත ඇසුරු වෙනවා. අන්න ඒ වලට තමයි අපි මෙතනදී මේ සංයෝජන කියලා කියන්නේ. ඒකට අන්න ඒ හිතේ තිබෙන ඒක නියෝජනය කරන චෛතසික ධර්මයේ තමයි මේ ලෝභය කියලා හඳුන්වනු ලබන්නේ. එතකොට ඕනෑම කර්ම නිමිත්තක් කරලා ඒක තණ්හාවෙන් ඇසුරු කරන්නේ නැත්නම් එතන ප්‍රතිසන්දි වශයෙන් යෑමක් ඇත්තේ නැහැ. අරූපාවචර කර්මයක් සිද්ධ කළත් එයාට ඒ අරූපාවචර කර්මය පිළිබඳව එයා තණ්හා කරන්නේ නැත්නම් එතන ප්‍රතිසන්දිය පිණිස යන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ කර්ම නිමිත්තට තණ්හා කරන නිසා තමයි තණ්හාවෙන් ප්‍රතිසන්දිය කරා අරගෙන යන්නේ. ඒ නිසා තමයි දුකට හේතුව තණ්හාව හැටියට දක්වන්නේ. ඒකෙන් මිදෙන්න පුළුවන් කමක් මේ තුන් භවයේ තුල කොහෙවත් නැත්තේ නැහැ. අන්න ඒ නිසා ඒ සෑම කර්මයක්ම කුසලයක්ම සංයෝජනීය ධර්ම හැටියට හඳුන්වනු ලබනවා. සෑම විපාකයක්ම සංයෝජනීය ධර්ම හැටියට හඳුන්වනු ලබනවා. සංයෝජනයන්ට හිතයි මේ කාමරාග සංයෝජනයෙන් ඇසුරු කරන්නට කාම භූමියේ තියෙන සියලු ස්කන්ධයෝ හිතයි. ඒ නිසා ඒවා සංයෝජනීයයි කියලා කියනවා. ඒක ඇතුලේ සංයෝජන නැති වුණත් ඒක සංයෝජනීයයි. ඒ වගේම භව රාග වශයෙන් ඇසුරු කරන්නට රූප රාග අරූප රාග කියන තැන් දෙකම ආවරණය වෙන විදිහට භව රාගය කියන එක තියෙනවා. ඒතකොට මේ භව රාග කියන සංයෝජනයෙන් රූප අරූප ස්කන්ධ ටික ඇසුරු කරන්න පුළුවන්කම තියෙන නිසා එතනදී කියනවා රූප අරූප ස්කන්ධ ටික සංයෝජනීයයි. මේ රූප රාග අරූප රාග එහෙම නැත්නම් තනි වචනෙන් ගත්තොත් භව රාගය මේක ඇසුරු කරන්න හිතයි සංයෝජනීය ධර්මයක් කියලා නිසා හඳුන්වනු ලබනවා. ඊට පස්සේ පටිඝ කියලා කියනකොට අපිට පටිඝ සංයෝජනයේ ද්වේෂය චෛතසිකේ අපිට ඒ විදිහටම දකින්න පුළුවන්. ඒ වගේම මානය අභිධර්ම ක්‍රමයට අනුවත් මානය විදිහට දකින්න පුළුවන්. ඒ වගේම දිට්ඨි චෛතසිකයේ විදිහටම අපිට මේ අභිධර්ම ක්‍රමයටත් සංයෝජනයන් විදිහට සූත්‍ර ක්‍රමයටත් මේ දෙකම එක සමානව දකින්න පුළුවන්කම තියෙනවා. සීලබ්බත පරාමාස සිල්වෘත පරාමර්ශණය කිරීම සූත්‍ර ක්‍රමයටත් අභිධර්ම ක්‍රමයටත් එකම සංයෝජනයේ හැටියට හඳුනා ගන්නට පුළුවන්. විචිකිච්ඡාවත් ඒ විදිහටමයි. හැබැයි උද්දච්චය කියන එක අභිධර්ම ක්‍රමයට අනුව සංයෝජනයක් විදිහට දක්වන්නේ නැහැ. අපිට ඒ වෙනුවට සංයෝජන දෙකක් දකින්නට පුළුවන්. එස්සා මච්චරියයි මෙතන එකක් අතහැරුණා. ඒ නිසා ඊර්ෂ්‍යාව සහ මසුරු බව කියන එක දකින්නට පුළුවන්කම තියෙනවා. සංයෝජන ඉස්සා සංයෝජනේ මච්චරිය සංයෝජනය කියලා ඒ දේවල් සංයෝජන හැටියට සංග්‍රහ වෙනවා. අවිද්‍යාව කියන එක අවිද්‍යාව මෝහය මේ චෛතසිකයක් විදිහට යෙදෙනකොට අපි මෝහය හැටියට හඳුනා ගන්න ලබනවා. මෙන්න මේ විදිහට ඒ චෛතසික සංප්‍රයෝගයත් අපිට දක්වන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ විශේෂයෙන්ම රූප සටහන් සකස් කරලා ඔබට පහසුවෙන් මේ කරුණු පැහැදිලි කරන්නට අපිට මේ සටහන් ලබා දුන්න ලක්ෂිකා කුරුවිටාරච්චි මහත්මියටත් විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ නිසා මේ කරුණු පැහැදිලි කරලීමේ පහසුව අපිට සැලසෙන නිසා. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ සංයෝජන ධර්ම විශේෂයෙන් හඳුනා ගන්නට පුළුවන් සූත්‍ර ක්‍රමයට සහ අභිධර්ම ක්‍රමයට කොටස් දෙකකින්. කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට සූත්‍ර එකක් කියලා අභිධර්මයේ හිතාව එකක් කිව්වද කියලා. නමුත් සංයෝජන කියලා කියන්නේ බැඳුම්. සත්වයා බැඳුම් සහගත ස්වභාවයෙන් බැඳිලා ඉන්නවා කියන එක අපිට විස්තර කරන්නට පුළුවන් ආකාර තිබෙනවා. එතකොට ඒකේ සත්වයා ලෝකයට බැඳිලා තියෙන බැඳුම් විදිහට ඊර්ෂ්‍යාව, මසුරු බව, උද්දච්චය මේ ඔක්කොම කරුණු එකතු කරලා වුණත් අපිට කතා කරන්නට පුළුවන්. මොකද ඒක බැඳුම් නිස්ෘත ස්වභාවය. ඒ නිසා එක එක ආකාරයට බැඳෙනවා, අකමැත්තෙන් බැඳෙනවා, කැමැත්තෙන් බැඳෙනවා, නොඑක ආකාරයෙහි බැඳුම් උපදව ගන්නවා. ඒ නිසා කෙලස් කියලා කියන්නේම තව පැත්තකින් ගත්තාම බැඳුම්ම තමයි. සංයෝජන පිළිබඳව කතා කිරීමේදී ඒ සියල්ල අපිට ඇතුළත් කරගන්නට පුළුවන්කම තිබුණත් මේ ප්‍රධාන කොට ගන්නා ධර්මයන් තමයි මේ විදිහට දක්වන්නේ. නිසා මේ එකකට එකක් ප්‍රතිවිරුද්ධ ධර්ම ලෙස නොගැනිය යුතුයි. සම්පූර්ණම මේකම ආකාරයේ කරුණු විස්තර කරලීම පිණිස
භාවිත කරපු ක්‍රමවේදයන්ගේ වෙනසක් පමණයි මෙතනදී දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ අපි පහුගිය සතියේදී කතා කළා මේ සක්කාය දිට්ඨිය පිළිබඳව. සක්කාය දිට්ඨිය පිළිබඳව කතා කරනකොට දිට්ඨි සහගත සංයෝජනයන්ගේ ස්වභාවය රූපය අසුරු කරගෙන රූපය ආත්මයක් ලෙස ගැනීම, ආත්මය රූපවත් ලෙස ගැනීම, ඒ වගේම ආත්මය තුල රූපේ තියෙනවා කියලා ගැනීම, රූපේ තුල ආත්මය තියෙනවා කියලා ගැනීම කියන මෙන්න මේ ආකාරයට රූපය අසුරු කරගෙන අපි හතරක් විදිහට මේ දිට්ඨිය ගොඩනගෙන ආකාර කතා කළා. එතකොට මෙතනදී මේක අපි කිව්වා රූපය ආත්මයක් කොට ගැනීම උච්ඡේද දිට්ඨියයි කියලා. එතකොට සාමාන්‍යයෙන් අපිට මේ එක ස්කන්ධයක් පිළිබඳව දෘෂ්ටි හතරක් ඇති වෙනවා. හතරෙන් අපි ගත්තාම එකක් උච්ඡේද දෘෂ්ටියට අයිති, අනිත් තුන සාස්වත දෘෂ්ටියට අයිති. මේ විදිහට තමයි අපිට මේ හතර දකින්න පුළුවන්කම තියෙන. උච්ඡේද දෘෂ්ටියට එකයි, සාස්වත දෘෂ්ටියට තුනක් විදිහට. එතකොට මේ ආකාරයටම වේදනාව, ඒ කියන්නේ විඳීම් සහගත ස්වභාවය ආරම්භය තියෙන්නට පුළුවන් කෙනෙකු හඳුනා ගන්නා ස්වභාවය අනුව, ඒ වගේම සංස්කාරය සහ විඥානය කෙනකෙනා හිත වඩපු කෙනෙකුට උනත් මේ සක්කාය දිට්ඨිය පවතින්න පුළුවන්කම තියෙනවා. රූපාරූප මට්ටමකට හිත දියුණු කරපු මට්ටම කෙනෙකුට උනත් යා වේදනාව ප්‍රධාන කරගෙන වේදනාව ඇසුරු කරගෙන යාගේ දැකීම පවත්වනකොට යාට ඒකම වේදනාව ආත්මයක් කියලා හිතෙන්නට පුළුවන්. ඒ වගේම ආත්මය කියන එක වෙනම තියෙනවා. ඒක අද මේ වේදනාව විඳින්නෙක් බවට පත් වෙලා තියෙනවා. එහෙම නැතිනම් ආත්මය තුල තමයි වේදනාව පවතින්නේ. නැතිනම් මේ වේදනාව තුල තමයි ආත්මය තියෙන්නේ කියලා හතර ආකාරයකින් ඇති වෙනවා. ඒකත් මේ විදිහටම උච්ඡේදයට එකයි. ඒ වගේම සාස්වතයට තුනක් විදිහට අපිට මේක හඳුනා ගන්නට පුළුවන්. මුළු සංයෝජන ප්‍රමාණය හතරක් වෙන විදිහට වේදනාව මේ අපිට දිට්ඨි හතරක් වෙන විදිහට වේදනාව තුලත් දිට්ඨි හතර ගොඩ නැගෙනවා. ඒ වගේම සංඥාවත් සංස්කාරයත් විඥානයත් කියන තැනක ස්කන්ධ පහේම අපිට දකින්න පුළුවන්. ඒකට උච්ඡේද දෘෂ්ටි අපිට හඳුනා ගන්නවා පහක් මෙතනදී මේ ස්කන්ධ පහ පිළිබඳව. ඊට පස්සේ සාස්වත 15ක් අපි හඳුනා ගන්නවා. එක ස්කන්ධයකට තුන බැගින් සාස්වත දෘෂ්ටියට පදනම් වන මූල බීජයන් හැටියට. කොටිම ගත්තාම මේ ඔක්කොම අපි විෂයාකාර සක්කාය දිට්ඨිය කියන නමින් තමයි හඳුන්වනු ලබන්නේ. එතකොට මෙන්න මේ ආකාරයට මේ ස්කන්ධ පංචකය පිළිබඳව ආත්මයයි කියලා ග්‍රහණය කර ගැනීම. දැන් මම කියලා ගැනීම මානය, මගේ කියලා ගැනීම තණ්හාව. එතකොට මේ විදිහට ගන්නාකම ආත්මය කොට ගන්නාකම එතන පවතින දෘෂ්ටිය. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ සංයෝජන ධර්මයන් පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. විෂයාකාර සක්කාය දිට්ඨිය විදිහට ඒ පිළිබඳව ඉතාමත් දීර්ඝ ලෙස අපි පසුගිය සතියේදී විශේෂයෙන් හඳුනා ගත්තා. ඊට පස්සේ අපිට දෙවන සංයෝජනයේ හැටියට දකින්න පුළුවන් විචිකිච්ඡා සංයෝජනය පිළිබඳව. විචිකිච්ඡා සංයෝජනය හඳුනා ගැනීමේදී කංකති සැක කරනවා, විචිකිච්ඡති කෙසේද කියලා එයා ඒ පිළිබඳව විමසනවා. ඒක තමයි මේ විචිකිච්ඡා සංයෝජනයේ තිබෙන ස්වභාවය. ඒකට සාමාන්‍යයෙන් අපි කියන්නේ බුද්ධ ආදී අටතැනෙහි පවත්නා සැකය කියලා. එතන මොනවාද මේ බුද්ධ ආදී අටතැනෙහි පවත්නා සැකය? සත්තරි කංකති විචිකිච්ඡති. ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳව එයා සැක කරනවා. මේ පළවෙනි එක සත්තරි කංකති විචිකිච්ඡති. ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳව පවතින සැකය. ශාස්ත්‍රඥ වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව. බුදුරජාණන් වහන්සේ පිළිබඳව කෙනෙකුට තියෙන්නට පුළුවන් සැකයක්. සැකයක් කියන තැනින් අදහස් කරන්නේ සම්පූර්ණම බුදුරජාණන් වහන්සේ ලෝකෙ ඉපදුනාය කියලා පවතින සැකය කියන තැන පමණක්ම නෙමෙයි. එතකොට මේ සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳව තියෙන සැකය, බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය පිළිබඳව තියෙන සැකය, ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව හාත්පස මේ තිබෙන සැකය මේ ආදී බොහෝ අපසරයක් ඔස්සේ මේ සැකය කියන දේ පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මෙන්න මේ සැකය කියන දෙෙහි තියෙන උපරිමස්තය තමයි ඇතැම් වෙලාවට සමහර අය තමන් බුදු වුණාය කියලා හුවා දක්වා ගන්නා තරමට පවා මේ විචිකිච්ඡාව කියන දේ ඊටමත් ප්‍රධාන වශයෙන් ගොඩනැගෙන බල සම්පන්න වන සංයෝජනයක් බවට පත් වෙනවා. මේකේ බැඳුම කියන දේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන මේ ඒ මහෝත්තම චරිතයේහි තිබෙන
ඒ ලක්ෂණය ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කර ගැනීමෙහි තිබෙන ඒ ලක්ෂණය පිළිබඳව නොදන්නා කම නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්ම වචන අහුලාගත් ඇතමෙකුට මම සම්මා සම්බුද්දයි කියලා හිතන තැනට පවා පත්වන්නට ප්‍රධාන හේතුවක් බවට පත් වෙන්නේ විචිකිච්ඡා සංයෝජනයේ තිබෙන උපරිමස්ථයට පත්වීම තුල. විචිකිච්ඡා සංයෝජනයේ උපරිමස්ථයට පත්වීම. මොකද බුදුහාමුදුරු පිළිබඳව සැකයි. තමාගේ පිළිබඳව මෙනෙහි කරනකොට තමන්ගේ ගති හා ආදේශ කොටගෙන තමා සම්මා සම්බුදුයි කියලා හිතා ගන්න ඇතැම් පුද්ගලයන් බිහිවීම සිද්ධ වෙනවා අද කාලෙදිත් තියෙනවා. ඉතින් ඒකට හේතුව තමයි මේ සත්තරි කංකති විචිකිච්ඡති කියන එක ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳව තියෙන සැකය. එතකොට සමහර අනුගාමික ගිහියන් පවා හිතනවා ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලයි කියලා ඒ අදාළ පුද්ගලයන් ඒ කියන්නේ විවිධ කෙලෙස්යන්ගෙන් උපරිමස්තයට පත් වුණ ඒ චරිතවල ඒ කෙලෙස් ස්වභාවයේ අධික භාවය නිසාම ඒ මවාපාන කරුණ මත මේ පුද්ගලයන් සම්මා සම්බුදුයි කියලා හිතා ගන්න අවස්ථා අද දවසේදීත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ශ්‍රාවකයා සතුව තියෙනෙත් විචිකිච්ඡාව සත්තරික අංකති විචිකිච්ඡති කියන එක ඒ ශාස්ත්‍රූ වන්නට වෙරදරන්නා තුල තියෙන්නේ සත්තරික අංකති විචිකිච්ඡති කියන එක තමාගේ ශාස්ත්‍රඥ වහන්සේ කවුද කියලා දන්නේ නැති බව. ඒ වගේම මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා අපි කතා කරන තැනකදී වැරදි දෘෂ්ටියක් දරාගත්ත පුද්ගලයෙක් පිළිබඳව අපි ගත්තත් ඒ පුද්ගලයාගේ సంతానගතව තියෙන්නේ සත්තරික අංකති විචිකිච්ඡති කියන එක ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳව තියෙන සැකය කියන එක. ඒ වගේම අපි බෞද්ධයෙක් කියලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව පිළිගන්නා කෙනෙකුගේ මනස තුල වුණත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන සත්තරි කංකති විචිකිච්ඡති කියන මේක සම්පූර්ණයෙන්ම අනුසයත් එක්කම ප්‍රහාණයටපත් උනාය කියලා කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අප්‍රහීනව නිදිගත් කෙලෙස් විදිහට හෝ ඒ කෙලෙස් ධර්මයන් පවතිනවා. ඒ නිසා මේ නිදිගත් කෙලෙස් විදිහට පැවතින කෙලෙස් සම්පූර්ණ ප්‍රහාණ වුණා කියන්නේ මොකද හේතු ටික ඇති කල්හි ඒක නැවත ප්‍රරෝහණයටපත් වෙලා එනවා. අන්න ඒ නිසා සත්තරි කංකති විචිකිච්ඡති ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳව තියෙන සැකය කෙනෙකුට සංයෝජන ධර්මයක්. ඒක බැඳුමක්. ඒකෙන් ඒ මනෝභාවයෙන් නිදහස් වන්නට පුළුවන් කමක් ඊට පස්සේ ලැබෙන්නේ නැහැ. ඒතකොට දැන් බුදුරජාණන් වහන්සේ කියලා කිව්වහම කෙනෙක් කල්පනා කරනවා කොහොමද බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ? කොහොමද බුදුරජාණන් වහන්සේ මේක ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කරගත්තා කියලා කියන්නේ? මේ කිව්වට කොහොමද ඒක පිළිගන්නේ? එහෙම නැත්නම් මේක බුදුහාමුදුරු මේ විදිහට කිව්වද නැද්ද කියලා කොහොමද හිතෙන්නේ? මෙන්න මේ විදිහට නොඑක් සංශයන් නොඑක් සැකයන් ලෝකයට තියෙනවා. ඒ ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳව තියෙන විචිකිච්ඡා සහගත ස්වභාවය නිසා. ඒකට සමහර වෙලාවට අපේ අයට මේ ඇත්තන්ට හිතෙනවා මේ බුදුහාමුදුරු දේශනා කරපු නිසාද මේ දේවල් මෙහෙම වෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් ඇතැම් වෙලාවට අහන මේ බොහොම සරල ප්‍රශ්නයක් සමහර කෙනෙක් අහන බොහොම අසරණකම නිසා අහන ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් මේ දේවල් අකුසල් කියලා බුදුහාමුදුරු දේශනා කළා කියනවා. අනිත් කෙනෙක් වෙනත් ආගමික කෙනෙක් ඒ දේ සිද්ධ කරනවා. එතකොට දැන් අපිට මේක අකුසල් වෙනවා ඒ අයට අකුසල් නැද්ද? එතකොට ඒ ආගමට අනුව ඒක අකුසල් නොවන නිසා ඒක අකුසලයක් නැද්ද ඒ අය කළාට කියලා. පින්තුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ බුදුරජාණන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද බුදුරජාණන් වහන්සේ විසින් සකස් කරපු මේවා තමයි හොඳ මේවා නරකයි කියලා කරපු නිර්ණායක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කුසලයේ අකුසලයේ පිළිබඳව නිර්වචනය කළේ ඒක හැම කාලයකදීම ලෝකේ බුදුරජාණන් වහන්සේක දේශනා කළද නොකළද පවතින යථාර්ථය. ඒ තමයි හිත අනුව බලනකොට ඒක ප්‍රභවය වෙන්නේ ලෝභ දේශ මොහ සහගතව නම් ඒක අකුසල්, ඒක ප්‍රභවය වෙන්නේ අලෝභ දෝස මොහ සහගතව නම් ඒක කුසල්. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ කුසල අකුසල පිළිබඳව විභාග කරමින් ධර්මයේ දේශනා කළේ. එතකොට බුදුහාමුදුරු දේශනා කරපු නිසා සත්තු මරණ එක අකුසල් වුණා එහෙම නෙමෙයි. බුදුහාමුදුරු ඒක දේශනා කළත් නැතත් බුදුහාමුදුරු දේශනා කරන්න කලිනුත් ඒක අකුසල්ම තමයි ලෝකෙ තුල. සත්තු මරලා සුගතියකටපත් උනේ නැහැ. ඒ හිතේ ඇතිවෙච්ච ද්වේෂය නිසා දුගතියටම තමයි ගියේ. ඒ අය ඒක පිළිගත්තත් නැතත් සත්තු මරීම නිසා දුගතියකට තමයි යන්නේ. ඒ නිසා මේ බුදුදහම තුල ඉන්න කෙනෙක් වුණත් බුදුදහමෙන් පිට කෙනෙක් වුණත් සතෙක් මරීම අකුසලයක්. හොරකම් කරනවා නම් අකුසලයක්. කාමයේ වර්ධව හැසිරෙනවා නම් අකුසලයක්. බොරු කියනවා නම් ඒක අකුසලයක්. රහමෙර පහනය කරනවා නම් අකුසලයක්. කේලම් හිස් වචන පරස වචන කියනවා නම් අකුසලයක්. වැරදි විදිහට ජීවත් වෙනවා නම් අකුසලයක්. ඒක අකුසල ඒවා යහපත් දේවල් නෙමෙයි. යහපත් සිතකින් ප්‍රභවය වෙන දේවල් නෙමෙයි.
ඉතින් මේ අමතර කරුණ ටිකක් විදිහට කිව්වේ සමහර වෙලාවට අර ඒ බඳු දේවල් තුලින් පවා අර සැකය කියන දේ ඔප්නැන් වෙනවා මනස තුල ගොඩ නැගෙනවා. ඒතකොට සත්තරි කංකති විචිකිච්ඡති කියලා කියන්නේ ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳව අන්න ඒ විදිහට උපද්දගත්ත ඒ විදිහට ඇති කරගත්ත සැකය තමයි මෙතනදී මේ කතා කරන්නේ. එතකොට සත්තරි කංකති විචිකිච්ඡති ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳව සැක කරනවා විචිකිච්ඡාවටපත් වෙනවා. කෙසේද කියලා බුදුරජාණන් වහන්සේ පහළ වුණාද නැද්ද, බුදුරජාණන් වහන්සේ නිවන් දැක්කද නැද්ද, බුදුහාමුදුරන්ගේ මනෝකාය කොහේ හරි තියෙනවද, එහෙම නැතිනම් කොහේ හරි ඉඳලා මෙහෙ බලාගෙන ඉන්නවද, ඔය වගේ එක දේවල් සංකල්ප තියෙනවා. ඒ ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳව තියෙන අනවබෝධය අන්න ඒ සියල්ලම සත්තරි කංකති විචිකිච්ඡති කියන එකට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරු කියපු එකද හරි, තව කෙනෙක් කියපු එකද හරි කියලා කෙනෙකුට හිතෙන තැන ඉඳලා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය, බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත නිර්වාණ ධාතුව මේ සියල්ලම පිළිබඳව තියෙන සැකය මේක ඇතුළත අපිට සංග්‍රහ කරන්නට පුළුවන්කම තිබෙනවා. කෙනෙකුට අද බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැකයක් සම්පූර්ණව නැති වුණත් ඒ සැකය කියන එක ඒකේනා සෝතාපට්ටි මාර්ගය තුලින් ප්‍රහාණය කළ නැත්නම් සමුච්ඡේද වශයෙන් ඒ సంతානය තුළ නිදිගත් කෙලෙස් විදිහට පවතිනවා. සුදුසු වාතාවරණය ලැබූ සැනින් ඒ කෙලෙස් නැගී සිටිනවා. ඒ නිසා ඒ බඳු මනසකට කියන්නේ නැහැ සම්පූර්ණයෙන්ම කෙලෙස් ප්‍රහාණය කරපු මනසක් කියලා විචිකිච්ඡාව උනත්. ධම්මේ කංකති විචිකිච්ඡති. ධර්මයේ පිළිබඳව සැක කරනවා, ධර්මයේ පිළිබඳව විචිකිච්ඡාවටපත් වෙනවා. කෙසේද කියන ස්වභාවයටපත් වෙනවා. ඇයි ධර්මයේ පිළිබඳව කෙනෙක් සැක කරන්නේ? කොහොමද ධර්මයේ පිළිබඳව කෙනෙක් සැක කරන්නේ? මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළාද නැද්ද කියලා භාග්‍යතුන් වහන්සේ විසින් දේශිත ධර්මයේ පිළිබඳව කෙනෙක් සැක කරනවා. ඒ වගේම කෙනෙක් මේ ධර්මයේ තුල මෙහෙම නිවෙන්න පුළුවන් කියලා කිව්වට, සලායතන නිරෝධේ නිවනයි කියලා කිව්වට කොහොමද එහෙම නිවීම ලැබෙන්නේ? එහෙමත් කරන්න පුළුවන්ද? එහෙම නිවෙනවද? ඒක යන්නෙත් නෑ, මෙහි ඉඳලා කල්පනා කරනවා මේ විදිහට දේවල්. එතකොට ඒ කල්පනා කිරීම නිසා ඒ අයට එතන තියෙන සැකයක්, දෙදහපතෝ කියලා කියන මාර්ග දෙකක්. දෙදහපතෝ දැන් අරකද යන්නේ මේකද යන්නේ වගේ හිතෙනවා. මේක හරිද මේක වැරදිද, මෙහෙම කරා කියලා නිවන් දකින්න පුළුවන්ද බෑද? එතකොට මේ පේන දේට අනුව ජීවත් වෙන්න හදන ලෝකේ නොපෙනෙන නිවනක් ගැන හිතනවද නැද්ද? මිනිසුන්ගේ හිතේ සැකයක් තියෙනවා. අන්න ඒ සැකය තමයි ධම්මේ කංකති විචිකිච්ඡති කියලා කියන්නේ. මේ සැකය දුරු වෙන්නේ නැහැ සෝවාන් මාර්ගයේ උපදවනකම්. සෝවාන් මාර්ගයෙන් තමයි සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්නේ. සාමාන්‍ය ඥානනයක් තුළ, සාමාන්‍ය අවබෝධයක් තුළ කෙනෙකුට මේවා යටපත් කරන්න පුළුවන්කම තියෙනවා. ධර්මයේ තියෙන ස්වභාවය, ධර්මයේ පිළිබඳව අපි ඇති කරගන්න ශ්‍රද්ධාව, මේ දේවල් තුළ අපිට උපද්ද ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ උපද්ද ගන්න භාවය තුළ මේක යටපත් කරන්න පුළුවන්. ඒ වගේම සංඝේ කංකති විචිකිච්ඡති. සංඝයා පිළිබඳව තියෙන සැකය, සංඝයා පිළිබඳව සැකයි. සංඝයා කියනකොට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගත්ත මෙහෙම පිරිසක් හිටියා. ඒ පිරිස ධර්මය අවබෝධ කරගෙන ලෝකයට ධර්මය විවරණය කළා. මෙන්න මේ කරුණු පිළිබඳව එයා පිළිගන්න සූදානම් නැහැ. ඒ පිළිබඳව ඔහු සැක කරනවා. ඒ පිළිබඳව දැක්මක්, ඒ පිළිබඳව දැනුමක් ඔහුට ඇත්තේ නැහැ. ඒක තමයි සංඝේ කංකති විචිකිච්ඡති කියලා කියන්නේ. එතකොට මෙන්න මේ තුන අපි කියන්නේ තෙරුවන් සරණ පිළිබඳව තියෙන සැකය. තෙරුවන් පිළිබඳ සැකය. එතකොට තුනුරුවන් පිළිබඳව තියෙන සැකය කෙනෙකුට මේ විදිහට පවතින්නේ. දැන් සමහර විට කෙනෙකුට තියෙන අමූලික වශයෙන් ඇතිවෙච්ච ශ්‍රද්ධාවක් නිකන් අර වඳිනකොට වඳිනවා, නැගිටිනකොට නැගිටිනවා වගේ දේවල් නිසා ඇති වෙන දෙයක්. හැබැයි මෙතනදී කතා කරන්නේ ඊට වඩා මේ ගැඹුරු දෙයක් පිළිබඳව. ඒ බඳු මානසික මට්ටමක ඇති වෙන්න පුළුවන් ඕනම වෙලාවක මේ සැකය කියන එක. නමුත් ඒ කියන්නේ අමූලික ශ්‍රද්ධාව තුළ නැතුව ආකාරවතියෙන් අපිට මේ ඊට වඩා ගැඹුරින් මේක දුරු කරන්නට අපි උත්සාහ ගන්නට අවශ්‍යයි. ඒ කියන්නේ ධර්මයේ තුලින් අපි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නට ඕනේ. ධර්මයේ තුලින්. ඒ කියන්නේ තමන් ලබා ගන්න අවබෝධ ඥානයේ තුලින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව මෙනෙහි කරනකොට අපිට පේනවා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධමයි කියලා. තමන් තේරුම් ගන්න ගැඹුරු ධර්ම කරුණක්, තමන්ගේ ජීවිතයට වැටහෙන ඊටමත් ගම්භීර දහම් කරුණක්, කුසලයේ අකුසලයේ පිළිබඳව අපි මෙනෙහි කරනකොට ලැබෙන සැනසීමක්, කුසල් කරනකොට අකුසලයෙන් වැළකිනකොට අපිට ජීවිතේට දැනෙන සැනසීමක්.
එතකොට මෙන්න මේ වගේ පැත්තක් දිහා අපි බලනකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ ධර්මය සංඝයා පිළිබඳව අපි මොනතරම් මේ ශ්‍රද්ධාවක් අපිට උපදව ගන්න පුළුවන්ද කියන එක. ඒ කියන්නේ මේ අවබෝධය බුදුරජාණන් වහන්සේගේ අවබෝධයත් එක්ක අපි සංසන්දනය කරනකොට ගණනකටවත් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට හැබැයි අපිට මෙච්චර පුංචි අවබෝධයක් නිසා හිතේ මෙච්චර සැනසීමක් තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේගේ සිත මොනතරම් නිවිලද අපි ධර්මයේ තුලින් දකින්නේ. බුදුරජාණන් වහන්සේ මම මේක භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දෙයට අනුව මම මගේ හිත පවත්තලා අමාරුවෙන් මේක තේරුම් ගන්නවා. බුදුරජාණන් වහන්සේ පරෝපදේශ රහිතව ස්වයම්භූ ඥාණයෙන් උන්වහන්සේම මෙහි යථාර්ථය මෙනෙහි කරලා මේක අවබෝධ කරගත්තා. අපි ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේව දකින්න අපි අවබෝධය තුලින්. ධර්මයේ පිළිබඳව අපි පැහැදෙනවා අවබෝධය තුලින්. ධර්මය අවබෝධ කරගත්ත පිරිස පිළිබඳව අපි පැහැදෙනවා තමන්ගේ අවබෝධය තුලින්. එතකොට අන්න ඒක ඇතුලේ ගොඩනගෙන ශ්‍රද්ධාව අර අමෝලිකා ශ්‍රද්ධාව ඉක්මවා ගියපු බොහොම බලවත් ශ්‍රද්ධාවක්. ඒ තුල මේ සැකය කියන දේ යටපත් කරන්නට අවශ්‍ය මූලික පදනම මූලික පසුබිම සකස් වෙනවා. ශ්‍රද්ධාව කියන දේ ඉන්ද්‍රිය ධර්මයක්. ශ්‍රද්ධාව කියන දේ අවශ්‍යයි සෝතාපට්ටි මාර්ගයේ උපදවන්නට. සද්ධා ඉන්ද්‍රිය ඒක බලය අපිට අවශ්‍යයි මේ සෝතාපට්ටි මාර්ගයේ උපදවන්න. සෝතාපට්ටි මාර්ගයෙන් තමයි විචිකිච්ඡා සංයෝජනේ සම්පූර්ණ ප්‍රහීන කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට ප්‍රධාන මූලය සපයන්නේ අපිට මෙන්න මේ තෙරුවන් පිළිබඳව තිබෙන ශ්‍රද්ධාව, ගෞරවය, පිළිගැනීම මේ දේ තමයි අපිට විශේෂයෙන්ම බලපාන්නේ. ඒක අවබෝධය තුලින් ඇති කරගන්න කෙනාට තමයි ඒක වඩා පහසුවෙන් කරන්නට පුළුවන්කම තියෙන්නේ. අවබෝධ ඥානය තුලින්. ඊට පස්සේ අපිට හම්බෙනවා සික්ඛාය කංකති විචිකිච්ඡති. ශික්ෂාව පිළිබඳව සැක කරනවා විචිකිච්ඡාවටපත් වෙනවා කියන එක. ශික්ෂාව කියනකොට සීලය, තමන්ගේ පැවැත්ම, ප්‍රතිපදාව, මාර්ගය පිළිබඳව තියෙන සැකය. දැන් සමහර වෙලාවට කෙනෙක් කියන්නේ ওই විදිහට සිල් රැක්ක කියලා නිවන් දකින්න පුළුවන්ද? ඔය සීලය තුලින් ඔහොම නිවන් දකින්න පුළුවන් කියලා කවුද කියන්නේ? ඔක දෘෂ්ටියක් විතරයි. අර සීලයෙන් සිද්ධ වෙන කෘත්‍ය පිළිබඳව නොදන්නාකම. එයාට සීලයෙන් වෙන පදනම ගැන අවබෝධයක් නැහැ. එයාට යාගේ සීලය ගැන සැකයි. සික්ඛාය කංකති විචිකිච්ඡති. අන්න ඒ නිසා සීලයට ගර්හා කරනවා. සමහර වෙලාවට මේ අර සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂණය ලැබෙන ක්‍රමය වැරදි කියලා විවේචනය කරන්නට පවා පෙළඹෙන්නේ සික්ඛාය කංකති විචිකිච්ඡති කියන එක පිළිබඳව පරිමස්තයට ගියා. දැන් සම්මා දිට්ඨියෙන් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය පටන් ගන්නෙ. සම්මා දිට්ඨිය ඒක ප්‍රඥාව. එතකොට මේ ප්‍රඥාවෙන් පටන් ගන්නවා නම් මේක ප්‍රඥාවෙන් විතරයි පටන්ගෙන තියෙන්නට ඕනේ කියලා බොහෝ දෙනෙක් අදහස් කරනවා. ඇතමයි කියනවා. ඒ අනුව ත්‍රිශික්ෂාව වැරදි කියලා ඒක ප්‍රතික්ෂේප කරන්න හදනවා. සම්මා දිට්ඨියෙන් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ආරම්භ වන්නේ. සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන ඒ කියන්නේ ප්‍රඥාවෙන් පටන් අරගෙන ප්‍රඥාවෙන් තමයි කෙලවර වෙන්නේ සම්මා ඥාන සම්මා විමුක්ති විදිහට. එතකොට තමයි ඒකේ නිෂ්ඨාව ඒක කෙලවර. එතකොට මූලික වශයෙන් ඇති කරගත්ත සම්මා දිට්ඨිය කියන එක තුල තමයි කෙනෙක් ධර්ම මාර්ගයකට ප්‍රවේශය සලසන්නේ. එතකොට එයා මූලික සම්මා දිට්ඨිය කියන දේ ඇති කරගන්නකොට එයා සද්ධර්ම ශ්‍රවණය තුළ එයා යෝනිසෝ මනසිකාරයේ පැවැත්වීම තුළ එයා පටන් ගන්න ඉස්සෙල්ලම එක. ඒ කියන්නේ පරතෝඝෝස ප්‍රත්‍ය තුළ එයා ඉස්සෙල්ලා අවබෝධයක් ලබන්නේ නැත්තම් පරතෝඝෝස ප්‍රත්‍ය තුළ ඉස්සෙල්ලාම එයා අවබෝධයක් ලබන්නේ නැත්තම් කොහොමද එයා පටන් ගන්නෙ දැන් එතනින් එහාට දෙයක් කරන්න? ඉස්සෙල්ලා පරතෝඝෝස ප්‍රත්‍ය තුළ ඒක ලැබෙන්න එපා අනුන්ගෙන් අහලා දැනගන්න එපා. අන්න එයා දැනගන්නවා ඉස්සෙල්ලා යන්නේ කොතෙන්ටද කොහොමද? ඒක ප්‍රඥාවක්. ඒක සම්මා දිට්ඨියට අයිති දෙයක්. එතකොට ඒ විදිහට එයා ඇති කරගත්ත දැක්මෙන් යුක්තව එයා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එයාගේ ජීවිතය ඇතුළේ ඒක පුරුදු කරනවා. ඒක පුහුණු කරනවා. අන්නේ පුරුදු පුහුණු කරන්න පටන් ගන්න කොතනින්ද? සීල, සමාධි, ප්‍රඥා කියන විදිහට. සීලය, සමාධිය, ප්‍රඥාව. සීලයට උපකාරත් ප්‍රඥාව, සමාධියට උපකාරත් ප්‍රඥාව. ක්‍රියාත්මක වෙන්නේ හැබැයි සීලය රකින්න, සමාධිය වඩනවා කියන්නේ. ඒ දෙකම කරන්න ප්‍රඥාවෙන්. අන්න ඒ නිසා ක්‍රියාත්මක වීම කෘත්‍ය කියන එක සීල සමාධි ප්‍රඥා. හැබැයි ඒකට සත්‍ය ඥානය අවශ්‍යයි. සත්‍ය ඥාන කෘත්‍ය ඥාන තියෙන කෙනෙකුට තමයි කෘතඥාන විදිහට ඒක සාක්ෂාත් කරන්න පුළුවන්කම තිබෙන්නේ. නිසා ක්‍රියාත්මක වීම පිළිබඳව තිබෙන සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව ශික්ෂණය ලබන මඟ හික්මීම ඇති කරගන්න දේ අරකට එක්ක අපිට කලවම් කරගන්න හොඳ නැහැ. මේක බෙදා නොගැනීමේ ප්‍රශ්නයක් නිසා තමයි සීල සමාධි ප්‍රඥා වැරදි ප්‍රඥා සීල සමාධි විදිහට මේක අලුත් වෙන්න ඕනේ කියලා කියන්නේ. මේ දෙක බෙදා ගන්න තිබෙන
නොහැකියාව නිසා මේ පිළිබඳව තිබෙන අනවබෝධය නිසා. එතකොට සික්ඛාය කංකති විචිකිච්ඡති කියලා කියන්නේ ශික්ෂාව පිළිබඳව කෙනෙකුට තියෙනවා නම් සැකයක්. ත්‍රිශික්ෂා ධර්මයේ පිළිබඳව තියෙනවා නම් සැකයක්. සීල ප්‍රතිපදාව තුළ කොහොමද අපි සමාධිය උපදවන්නේ? සමාධිය තුළ කොහොමද ප්‍රඥාව කරා අපි ළඟා වෙන්නේ කියන එක පිළිබඳව තියෙන සැකය තමයි සික්ඛාය කංකති විචිකිච්ඡති කියලා කියන්නේ. මේ ප්‍රතිපදාව තුළ, මේ මාර්ගය තුළ, මේ බ්‍රහ්මචර්යාව තුළ නිවන් දකින්න පුළුවන්ද? ඔහොම හිත හිටිය කියලා නිවන ලැබෙයිද? ওই විදිහට මානසිකාරය කළා කියලා නිවන ලැබෙයිද? ඉඳගෙන හිටියා කියලා ඔහොම නිවන ලැබෙයිද? ඔහොම සිල් රැක්කා කියලා නිවන ලැබෙයිද? ওই විදිහට කෙනෙක් මේ ප්‍රතිපදාවේ තියෙන අංගයන් ප්‍රතිපදාවේ ක්‍රියාත්මක කරන විදීන් විවේචනය කරමින් කෙනෙකුට හිතෙනවා මේ දේවල් කළා කියලා එයාගේ මනස තුලින් ගෙනල්ලා දෙනවා සැකයක් මේක මෙහෙම වෙයිද කියලා. එතකොට අන්න ඒක තමයි සික්ඛාය කංකති විචිකිච්ඡති කියලා කියන්නේ. ඒක සංයෝජන ධර්මයක්. එයා ලෝකෙට බැඳලා තබනවා. මොකද නිවැරදි දේ තොයරුම් ගැනීමට ඔහුට අවකාශය සලසන්නේ නැති නිසා. ඊට පස්සේ පස්වන එක පුබ්බන්තේ කංකති විචිකිච්ඡති. පුබ්බන්තේ කංකති විචිකිච්ඡති. පුබ්බන්තේ කියලා කියන්නේ පූර්වාන්තේ පිළිබඳව තියෙන සැකය. පූර්වාන්තේ කියලා කියනකොට පෙර කෙලවර පිළිබඳව සැකයි. පෙර කෙලවර කියලා කියන්නේ අතීත කෙලවර. පූර්වාන්තය. පූර්වාන්තය කියලා කියන්නේ මොනවද? මේක කොටස් දෙකකින් කතා කරන්නට පුළුවන්. එකක් තමයි සාංශාරික අතීතයේ පිළිබඳව. අනිත් එක තමයි පෙර ස්කන්ධ ටික පිළිබඳව. ස්කන්ධයන්ගේ යථාර්ථය නොදන්න කම නිසා තමයි සාංශාරික බහු පිළිබඳවත් තිබෙන ඒ නොදැනුවත්කම පුබ්බන්තේ කංකති විචිකිච්ඡති කියන එක එන්නේ. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට කෙනෙක් ඉන්නේ අපි ඔය කිව්වට අපි කොහොමද හිතන්නේ මම ඉපදුනාද නැද්ද කියලා මීට පෙර හිටියද නැද්ද කියලා කවුද දන්නේ. සමහර විට ඉන්න නැතුවත් ඇති. ඔය විදිහට කල්පනා කරනවානේ විවිධ විදිහට. එක එක ආකාරයට කල්පනා කරනවා හිතනවා ඒ පිළිබඳව ඉස්සර ඉඳලා ඉපදුනා කිව්වට කොහොමද ඉපදුනේ මුල මොකද්ද ඔය විදිහට එක එක අය එක එක ආකාරයට කල්පනා කරනවා. මෙන්න මේ කල්පනාව තුළ තියෙන මේ හැසිරීම තුළ දකින්න පුළුවන්කම තියෙන මොකද්ද? විචිකිච්ඡාව කියන එක. විචිකිච්ඡාව. එතකොට පුබ්බන්තේ කංකති කියනකොට අනිත් එක තමයි ස්කන්ධ පිළිබඳව තිබෙන සැකය. ස්කන්ධ මේ හේතු ටිකක් නිසා මේ ධර්මයෝ ටිකක් මෙහෙම උපදිනවා කිව්වට ඒක බෙදා ගැනීමට තරම් හේතුඵල ධමයක් දකින්න තරම් ඒ නුවණ මොහු කරලා නැහැ. ඒ ප්‍රඥාව එච්චර සියුම් නැහැ. ඒක අර සියුම් නැති ප්‍රඥාවක්. සියුම් නැති නුවණක්. ඒක හරියට මේ අර කැපෙන්නේ නැති පිහියකින් අර ඊටමත් සියුම් වුණ කැපුමක් කපන්න ඕනේ තැනක අපි හිතමුකෝ සත්කමක් කරනවා කියලා. ඒක ඊටාම සියුම් කැපීමක් කපන්න තියෙන්නේ. ඒකට අන්නේ සියුම් කැපීමක් කපන්න තියෙන තැනක මොට වුණ මන්න පිහියක් අරගෙන සත්කම කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට මේ ධර්ම පිළිබඳව බෙදා ගන්නට තරම් සියුම් නුවණක් නැති මොට වුණ නුවණකින් බලනවා ස්කන්ධයන් පිළිබඳව මෙනෙහි කරන්න. ඒකට එයාට ස්කන්ධ ධර්මය වෙන් කරගන්න පුළුවන් කමක් නැහැ. එයාට පේන්නේ මේ ටික මෙහෙම තියෙනවා මේ හිත කියලා එකක් තියෙනවා. ඒක මේ රූපෙත් එක්ක තියෙන. එහෙම නැතිනම් අර අපි ආත්ම දෘෂ්ටිය කතා කරන්නේ නැහැ. ඒ බඳු ස්වභාවයෙන් තියෙනවා. මේක නැති වෙලා යනවා. ඇයි මේක මෙහෙම තියනවද නැද්ද කියන එක ගැන එයාට සැකයක් තියෙනවා. වෙලාවකට ඒක තියනවා කියලා හිතෙනවා. වෙලාවකට නැහැ කියලා හිතෙනවා. ස්ථිර වචනයක් නැහැ. පුබ්බන්තේ කංකති පූර්වාන්තයේ තුල තියෙන සැකය තමයි ඒක තියෙන්නේ. ඒ සැකේ නිසා එයා හිතනවා මේක ආත්මයක් කියලා. ඒ සැකේ නිසා එයා හිතනවා මේක මෙතනින් පස්සේ ඉවරයි කියලා. පුබ්බන්තේ කංකති විචිකිච්ඡති කියලා කියන එකට. පූර්වාන්තයේ පිළිබඳව සැකය. එතකොට පූර්වාන්තයේ පිළිබඳව තියෙන සැකය මනස ආක්‍රමණය කරනවා පැති දෙකකින්. මනස ආක්‍රමණය කරනවා පැති දෙකකින්. මොකද්ද පැති දෙක? පූර්වාන්තයේ පිළිබඳව තියෙන සැකය එක පැත්තකින් මනස ආක්‍රමණය කරනවා අර සසරේ පෙර ජීවිතයේ ඉපදුනාද හිටියද පෙර ජීවිතේ කොහේ හරි ඉපදිලා ඉඳලාද මෙතෙන්ට ආවේ නැද්ද? තව තැනක ඉඳලාද ආවේ නැද්ද? මේ විදිහට අතීත කෙලවර පිළිබඳව යාට සැකයි. සසරේ ඉපදුනාද නැද්ද? ඉපදුනා නම් කොහොමද ඉපදුනේ? කොයි විදිහට වෙලා කොහොම වෙන්නේ නැද්ද? මේ විදිහට පූර්වාන්තයේ පිළිබඳව එක එක කතා තියෙන, එක එක දැකීම් තියෙනවා. ඒකට ඔය කිව්වට මම එහෙම වෙලා නැතුව ඇති. එහෙම නැත්තම් මේක කොහේ හරි පටන් ගත්ත තැනක් තියෙන්න එපයි නේද? මේ කංකති විචිකිච්ඡති මේ සැකය කෙසේද යන මානසිකාරය. ඒක උපදින්න හේතුව තමයි හේතු සහ ඵල ධර්ම පිළිබඳව තියෙන නොදන්නාකම. එතකොට පුබ්බන්තේ කංකති විචිකිච්ඡති කියලා කියන එකත් විචිකිච්ඡා සංයෝජනයේහි එක ස්වરૂපයක්. විචිකිච්ඡාව කියන බැඳුමෙහි එක ස්වરૂපයක්. මේක පිළිබඳව නොදන්නකම නිසා තමයි ස්කන්ධ ටිකට බැඳෙන්නේ. පූර්වාන්තයේ පිළිබඳව දන්නේ. ඒ වගේම අපරාන්තේ කංකති විචිකිච්ඡති. අපරාන්තයේ පිළිබඳව සැක කරනවා. අපරාන්තය කියලා කියන්නේ මින් මත්තට එන දේ පිළිබඳව. මම
ඊළඟට උපදිනවද නැද්ද? උපදිනවා නම් කොතන උපදීද? උපදිනවා නම් කවුරු වෙලා උපදීද? උපදිනවා නම් කවුරු වෙලා කොහොම උපදීද? මේ පිළිබඳව තියෙන සැකයක් කෙනෙකුට. එතකොට ඒකට කියනවා අපරන්තේ කංකති විචිකිච්ඡති කියලා. අපරාන්තයේ පිළිබඳව සැකයි. එහෙම නැතිනම් මේ ස්කන්ධ ටිකට තණ්හා කිරීම නිසා ඊළඟ ස්කන්ධයන්ගේ හට ගැනීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා මේ ස්කන්ධ ධර්මයන් පිළිබඳව ඔහුට සැකයි. අර පූර්වාන්තයේ පිළිබඳව සැකය ගැන කිව්වා වගේම අපරාන්තයේ පිළිබඳවත් ඒ සැකය ගොඩනගෙන්නේ සම්පූර්ණම එයාට මේ ස්කන්ධ ධර්මයන්ගේ යථාර්ථය පිළිබඳව දන්නේ නැතිකම නිසා. හේතු සහ ඵල ධර්මයන් පිළිබඳව තියෙන අනවබෝධය නිසා තමයි ඒ අපරාන්තයේ පිළිබඳව සැකය එයාගේ මනස තුළ ගොඩනගන්නේ. අපරාන්තේ කංකති විචිකිච්ඡති කියලා කියන අපරාන්තයේ පිළිබඳව තියෙන සැකය. ඒ වගේම හත්වෙනි කාරණාව පුබ්බන්ත අපරාන්තේ කංකති විචිකිච්ඡති. එතකොට එයාට පුබ්බන්තය කියලා කියන පූර්වාන්තයට, අපරාන්තය කියලා කියන අපරාන්තයට මේ දෙක පිළිබඳවම සැකයි. පූර්වාන්තය පිළිබඳවත් අපරාන්තය පිළිබඳවත්. එතකොට මෙතනදී මේ පුබ්බන්ත අපරාන්තය කියනකොට කරුණු දෙකක් අපිට තියෙනවා. ඒ කියන්නේ අපි පච්චුප්පන්නයි කියලා කියන්නේ අතීත අනාගත සහ පච්චුප්පන්න. ඒ පුබ්බන්ත අපරාන්තය කියන එක පූර්වාන්ත සහ අපරාන්ත කියන මේ දෙක පිළිබඳවම තියෙන සැකය හැටියටත් ඒ වගේම මේ වර්තමාන ස්වභාවය පිළිබඳව තියෙන සැකය හැටියටත් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. පූර්වාන්තය පිළිබඳව සැකයි, අපරාන්තය පිළිබඳව සැකයි. පූර්වාන්තය සහ අපරාන්තය කියන එක තුළ ගොඩනැගෙන සමස්තය පිළිබඳව සැකය පුබ්බන්ත අපරාන්තේ කංකති කියන එක ඇතුළත් වෙනවා. එතකොට මේ සමස්තය පිළිබඳව සැකය කියන එකේදී මේ සම්පූර්ණම මේ හේතුඵල ධමෙහි පැවැත්ම පිළිබඳව දන්නේ නැහැ. ඒ නිසා එයා කල්පනා කරනවා මේ මම ඉන්නවද, මම කවුද, මම කොහොමද, මම මොන විදිහටද ඉන්නේ, මේ විදිහට තමන් කියලා ගොඩනගාගත් තැන තමන්ට තියෙන සැකය එයා තමන්ගේ ආපු බව පිළිබඳව සැක කරනවා, තමන් යනවා කියන එක පිළිබඳව සැක කරනවා සහ තමන් ඉන්නවා කියන ස්වභාවය පිළිබඳව සැක කරනවා. එතකොට මේ තුනම සම්පූර්ණම ගොඩනගන්නේ මොකක් මතද? මේ තුනම එක එක දෘෂ්ටීන් මත ගොඩනගෙන දෙයක්. දෘෂ්ටි මත ගොඩනගෙන ටිකක්. එතකොට මේ තුනම සම්පූර්ණම දිට්ඨි මත තමයි ගොඩනගෙන්නේ. මොකද මේ පූර්වාන්ත, අපරාන්ත සහ පුබ්බන්ත අපරාන්ත කියන සමස්තය පිළිබඳවම තිබෙන ඒ දෘෂ්ටීන් මත තමයි මේක ගොඩනගෙන්නේ. කෙනෙක් උච්ඡේදය තුළ, කෙනෙක් ශාස්ත්‍රය තුළ මේක ඇසුරු කරනු ලබනවා මේ සැකය කියන එක. එතකොට විචිකිච්ඡාව කියන එක. එතකොට දිට්ඨිය වෙනම සංයෝජන ධර්මයක් තමයි. හැබැයි විචිකිච්ඡා සංයෝජනයටත් ඒක එකට ප්‍රතිබද්ධයි. ඒකයි සක්කාය දිට්ඨි විචිකිච්ඡාදී මේ සංයෝජන එකට පවතින, එකට යෙදෙන දෙයක්. යම් තැනක විචිකිච්ඡා සංයෝජනය තියනවා නම් එතන දිට්ඨි සංයෝජනය තියෙනවා. යම් තැනක දිට්ඨි සංයෝජනය තියෙනවා නම් එතන විචිකිච්ඡා සංයෝජනය තියෙනවා. ඊට පස්සේ 8 වෙනි කාරණාව ඉදප්පච්චේතාවේ. ඉදප්පච්චේතා පටිච්චසමුප්පන්නේසු ධම්මේසු කංකති විචිකිච්ඡති. එතකොට ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදේ ඉදප්පච්චේතාවේ කියලා කියන්නේ මේ ප්‍රත්‍ය නිසා මේ උපදිනවා කියන එක. අස්මින් සති ඉදං හෝති. එතකොට මේ ඇතිකල්හි මේ ඵලය උපදිනවා. එතකොට මේ ධර්මයේ ඉපදීමෙන් මේ උපදිනවා. මේ ධර්මයේ නොවුනොත් මේක නොවෙනවා. මේ ධර්මයේ නිරෝධයෙන් මේ ධර්මයේ නිරුද්ධ වෙනවා. මෙන්න මේ පිළිබඳව තියෙන නුවණට කියනවා ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදය පිළිබඳව දන්නවා කියලා. එතකොට මේ සමස්තයක් මේ සියලු කරුණු පිළිබඳව පොදුවේ පැතිරී ගත්ත දේ 8 වෙනියට සංග්‍රහ වෙන දේ ඉදප්පච්චේතා පටිච්චසමුප්පන්නේසු ධම්මේසු කංකති විචිකිච්ඡති. එයා ඉදප්පච්චේතා පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව සැක කරනවා. මේ හේතු නිසා මේ ප්‍රත්‍ය නිසා මේ ඵලය උපදිනවා. මේ හේතු ප්‍රත්‍යයන්ගේ නිරෝධයෙන් මේ ඵලය නිරුද්ධ වෙනවා. සත්වයක් පුද්ගලයෙක් නොවු පුදු අනාත්ම ධර්මතා ටිකක් විතරයි පවතින්නේ. පුදු අනාත්ම ධර්මතා ටිකක් නිරුද්ධ වෙන්නේ කියන එක පිළිබඳව දන්නේ නැහැ. ඒ පිළිබඳව සැකයි. සමහර වෙලාවට ඔය කියන්නේ සමහර භික්ෂුන් වහන්සේලාම අපි කියනවා මේ අනාත්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. සත්වයක් පුද්ගලයෙක් ඉන්නවා කියලා තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. සත්වයක් පුද්ගලයෙක් නැහැ කියලා පොතනකවත් දේශනා කළා නැහැ. හෝති තථාගතෝ පරම්මරණා කියලා කියන්නේ සත්වයා මරණින් මත්තේ උපදිනවද නැද්ද, ඉන්නවද නැද්ද කියලා මේ ආදී ලෙස ඇති වෙන දේ දෘෂ්ටියක් හැටියට දක්වන්නේ සත්වයා නෙමෙයි තථාගතයන් වහන්සේ ගැනයි කියලා. මේ තථාගත වචනේ හැදුනේ කොහොමද කියලාවත් දන්නේ නැතු අඩුම තරමේ ව්‍යාකරණය හෝ නිරුක්තියක් පිළිබඳවවත් දන්නේ නැතිව ඒ පිළිබඳව විවරණය කරන්න යනකොට හිතනවා
බුදුරජාණන් වහන්සේත් පිළි අරගෙන තියෙනවා සත්වය පුද්ගලයෝ ලෝකේ ඉන්නවා කියලා මේ සත්ව සංකල්පය පිළිබඳව මේ අනුබෝධයෙන් කටයුතු කරනවා. ඒකට හේතුව තමයි ඉදප්පච්චේතා පටිච්චසමුප්පන්න ධර්මයේ පිළිබඳව දන්නේ නැතිකම. ඉදප්පච්චේතා පටිච්චසමුප්පන්න ධර්මයේ පිළිබඳව දන්නේ නැති වෙනකොට ඒ ධර්මයේ මිනිස්සෙක් කියලා හිතනවා. ඒ ධර්මයේ කෙනෙක් කියලා හිතනවා. ඒ ධර්මයේ පුද්ගලයෙක් කියලා හිතනවා. ඒ ධර්මයේ සත්වයෙක් කියලා හිතනවා. ඒ ධර්මයේ දෙයක් කියලා හිතනවා. වටිනවා කියලා හිතනවා. නොවටිනවා කියලා හිතනවා. ඒකට මෙන්න මේ ආකාරයට අර ධර්මතාවයන්ගේ පැවැත්ම දකින්න නැති වෙනකොට එයාට මේ සැකය උපදිනවා. මේ සැකය උපදිනවා. ඒ කිව්වට ඔහොම වෙනවද නැද්ද කියලා. එතකොට මෙන්න මේ ආකාරයට මේ සමස්තයක් સિદ્ધාන්තය පිළිබඳව තියෙන සැකය පිළිබඳව යම් කිසි කෙනෙකුට යා ඒව රූපා කංකා මේ ඒව රූපා කංකා මේ බඳු ආකාරයේ තියෙන සැක සියල්ලම මේ බඳු ආකාරයේ සැක මේ සැක කියලා කියන්නේ මේ අද වහීද නැද්ද කියලා හිතන එක එහෙම නෙමෙයි. මෙතන සැක කියලා කියන්නේ මෙන්න මේ බඳු ආකාරයේ මේ සියල්ල ඇතුළත සංග්‍රහ කරන්න පුළුවන් මේ බඳු ආකාරයේ යම් ඒව රූපා කංකා මේ බඳු ආකාරයේ කංකාවක් සැකයක් තියෙනවා නම් සැක කරන බවක් තිබෙනවා නම් සැක කළා වූ බවක් තියෙනවා නම් විමතියක් තියෙනවා නම් විචිකිච්ඡාවක් තියෙනවා නම් ද්වේල්හකම් කියලා කියනවා දෙකක් අදහස් දෙකක් තියෙනවා නම් ද්වේධාපතෝ අපි අර ද්වේධාපත කියලා කියව පත කියන්නේ මාර්ගය ද්වේධාපතෝ පාර දෙකට බෙදිලා මේකෙන් යනවාද මේකෙන් යනවාද සංසයෝ සැකයක් අනේකං සග්ගාහෝ ඒකං සග්ගාහ භාවයක් නැහැ ඒකාන්ත භාවයක් නැහැ ඒ වගේම ආසප්පනා පරිසප්පනා අපරියෝගාහන තම්බිතත්තං චිත්තස්ස මනෝ විලේඛෝ මේ ආදී ලෙස යම් තැනක තියෙනවා නම් නොරැඳෙන බවක් හාත්පස නොගන්නා බවක් ඒ වගේම ස්ථාවර නොවන බවක් චිත්තස්ස මනෝ විලේඛෝ සිතෙහි තිබෙන විලේඛනයක් තිබෙනවා නම් ඒ කියන්නේ පැහැදිලි නොවන ස්වභාවයක් තිබෙනවා නම් සරල ලෙස කිව්වොත් ඉදන් උච්චතු විචිකිච්ඡා සංයෝජන මේ තමයි විචිකිච්ඡා සංයෝජනය කියලා කියන්නේ. මේක තමයි විචිකිච්ඡා සංයෝජනයේ තිබෙන සාමාන්‍ය ස්වභාවය. මේ බඳු ආකාරයේ විචිකිච්ඡාවක් යම්කිසි මනසක තියෙනවා නම් ඒ බඳු මනස කවදාවත් පැහැදුණු මනසක් වෙන්නේ නැහැ. ඒ වගේම මේ බඳු ගති මනසක් තුල තිබෙනවා නම් අපායগামী අකුසලයන් ඔහු තුලින් සිද්ධ වෙන මනසක් තමයි ඒ බඳු මනසක් බවට පත් වෙන්නේ. ඒ වගේම ඊළඟ සංයෝජන ධර්මයේ හැටියට අපි දැක්කත් සීලබ්බත පරාමාස කියන එක. තත්තගතමන් සීලබ්බත පරාමාසං සංයෝජනං. එතන මොකද්ද සීලබ්බත පරාමාස සංයෝජනය කියලා කියන්නේ? ඊතෝ බහිද්ධා සමනක් බ්‍රාහ්මනානං සීලේන සුද්ධි වතේන සුද්ධි සීලබ්බතේන සුද්ධීති යා ඒව රූපා දිට්ටි දිට්ටිගතං දිට්ටි ගහනං දිට්ටි කන්තාරෝ දිට්ටි විසූකායිකං දිට්ටි විප්පන්දිතං දිට්ටි සංයෝජනං ගාහෝ පතිට්ඨාහෝ අභිනිවේසෝ පරාමාසෝ කුම්මග්ගෝ මිච්ඡාපතෝ මිච්ඡත්තං තිත්ථායතනං විපරියාසක් ගාහෝ ඉදං උච්චත සීලබ්බත පරාමාස සංයෝජන. ඒකට අපි කිව්වා අර මීට පෙර අපි කතා කරනකොටත් ඒ කරුණ ඇතුළතදීත් අපි කිව්වා දෘෂ්ටිය හා ප්‍රතිබද්ධයි. විචිකිච්ඡාව දෘෂ්ටිය හා ප්‍රතිබද්ධයි කියලා. සීල වෘතය දෘෂ්ටිය හා ප්‍රතිබද්ධයි. සීල වෘතය කියන එක දෘෂ්ටිය හා ප්‍රතිබද්ධයි. එතකොට තත්තගතමන් සීලබ්බත පරාමාස සංයෝජනං කියනකොට මේ සීලබ්බත පරාමාසය කියනකොට ඊතෝ බහිද්දා සමනක් බ්‍රාහ්මනානං ඊතෝ බහිද්දා ඊතෝ කියලා කියන්නේ මේ ශාසනයෙන් කියන එක. එතකොට ඊතෝ බහිද්දා කියලා කියන්නේ මේ ශාසනයෙන් බැහැර කියන එක. මේ ශාසනයෙන් එළියේ තියෙන. සමන බ්‍රාහ්මනාන ශ්‍රමණ බ්‍රාහ්මණයින්ගේ මේ ශාසනයෙන් බැහැරව ඉන්න යම්කිසි ආගමික කොට්ඨාසයක් ආගමික පූජකයෙක්ගේ හෝ යම්කිසි ආකාරයක පැවැත්මක් තුළ සීලේන සුද්ධි වතේන සුද්ධි සීලබ්බතේන සුද්ධි එයාගේ සීලයෙන් පිරිසුදු වීමක් තියෙනවා නම් වතේන සුද්ධි වතෙන් පිරිසුදු වීමක් තියෙනවා නම් මේ දෙකම එකතු කරලා සීල සහ වත සීලබ්බතේන සුද්ධි සීල වෘතයන්ගෙන් පිරිසුදු වීමක්. එතකොට සීලේන සුද්ධි සීලයෙන් සුද්ධිය ඒ කියන්නේ ශික්ෂණය ලබනවා. යම් කිසි තැනක ශික්ෂණය ලබනවා. එතකොට යම් තැනක ශික්ෂණය ලබනකොට ඒකේනා ඒ යම් කිසි ආගමික මූල ධර්මයන්ට අනුව ඒ කියලා දෙන ශාස්ත්‍රඥ වහන්සේ නමක් කියලා දෙන විදිහට එයා හික්මනවා. මේවා කරන්න එපා කිව්වහම මේ වගේම වැළකිනවා. මේවා කරන්න කිව්වහම මේ දේවල් වලින් එයා වැළකී ඉන්නවා. එතකොට කරන්න කියපු දේවල් කරනවා. එපා කියපු දේවල් නොකර ඉන්නවා. එතකොට මෙන්න මේ ආකාරයට එයා හැසිරෙන එකට කියනවා එයාට සීලය කියලා. චාරිත්‍ර හෝ වාරිත්‍ර වශයෙන් එයා ඇති කරගන්න සීලය.
එයා සීලයෙන් බලාපොරොත්තු වෙනවා දෙයක්. මොකද්ද? සීලේන සුද්ධි. සීලයෙන් සුද්ධිය වෙයි කියලා. සුද්ධිය කියන්නේ පිරිසුදු බව. සීලයෙන් පිරිසුදු වෙනවා. දැන් නිගණ්ඨයෝ හිතුවා පංචතාපයෙන් තැවුනහම පිරිසුදු වෙනවා කියලා. නිගණ්ඨයෝ හිතුවා පංචතාපයෙන් තැවුනහම පිරිසුදු වෙනවා. අතීතේ කරපු කර්ම ගෙවෙනවා කියලා. පංචතාපය කියලා කියන්නේ මහ විශාල මේ තදට අවුව වැටෙන දවසක මේ හතර පැත්තෙන් ගිනි හතරක් ගහගෙන ගල් තලාවක් උඩට වෙලා මේගොල්ලෝ ඉන්නකොට මේ හතර දිශාවන්ගෙන් ගිනි මැලයක් ගහගෙන ඊටාම දැඩි රශ්මියෙන් තැවෙනවා. එතකොට ඒගොල්ලෝ හිතුවා මේ පංචතාපයෙන් තැවෙනකොට මේ තාපනය නිසා කෙලස් තැවෙනවා කියලා. සමහර ඌරෝ වගේ හිටියා, කුකුල්ලෝ වගේ හිටියා, බල්ලෝ වගේ හිටියා. ඔය කියන්නේ අජවුත, ගෝවුත, කුක්කුරවුත කියලා. කොරක් අත්තික හිටියේ බල්ලෙක් වගේ. එයා කෑම කෑවේ බල්ලෙකුට මේ හැසිරීමෙන්. ඒ කියන්නේ එයා ඉස්සරහට කෑම දැම්මහම බල්ලෙක් වගේ ඇවිල්ලා කෑම ටික කනවා. එතකොට බල්ලෙක් වගේ තමයි ප්‍රතිචාර දක්වන්නේ. ඒකට එයාගේ පැවැත්ම බල්ලෙක් වගේ. එයා හිතුවා මේ විදිහට ඉඳලා දුක් දුන්නාම මේ කර්ම ගෙවිලා යනවා කියලා. නිගණ්ඨය අර විදිහට හිතුවා අලුතෙන් කර්ම රැස් කරන්නේ පරණ කර්ම ගෙව ඉවර කරලා දානවා. එතනින් පස්සේ ඉවරයි. ඔක්කොම පිරිසුදු වෙනවා. අන්න සීලේන සුද්ධි. සීලයෙන් යා පිරිසුදු බව හිතුවා. පිරිසුදු බව කියනකොට එතනින් එහාට ඒක ඉවර වෙලා යනවා. ආයේ නැහැ. ඒක තව කෙනෙකුට තමන් කරපු වරදක් පිළිබඳව පසුතැවිලි වෙලා තමන් ඒ පිළිබඳව තව කෙනෙකුට කිව්වාය කියන එකෙන් කාටවත් පුළුවන්ද තමන්ගේ හිතේ ඇති වුණ අකුසල සිතක් නැති කරලා දාන්න. ඒක නැති කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද තමන් කරපු ඇති කරගත්ත අකුසලයේ විපාකය බීජ සකස් කරලා ඉවර නම් ඒකේ විපාකය තමන් කරා පැමිණෙනවා. ඒක අපි කොච්චර ඊට පස්සේ එන්න එපා කියලා ප්‍රාර්ථනා කළත් ඒක නැවිත් තියෙන්නේ නැහැ. ඒක යම් දවසක එනවම තමයි. ඒක නැති කරන්න පුළුවන් අපිට ප්‍රතිසන්දි විපාක එන්න තියෙන නැති කරන්න පුළුවන්. ඒ අද ප්‍රතිසන්දි විපාකයට තියෙන හේතුව තාමත් අපි ළඟ තියෙනවා. ඒ හේතුව අද නැති කළොත් ආයෙ උපදින්නේ නැහැ කියන තැනින් අපිට ඒක නැති කරලා දාන්න පුළුවන් ප්‍රතිසන්දි විපාක කියන එක. හැබැයි අපිට බෑ කර්මය කියන එක ප්‍රවෘත්ති විපාක විදිහට නැති කරන්න. අපිට පුළුවන් කමක් නැහැ කර්මය කියන එක සම්පූර්ණම මේ කර්මක්ෂය කරන ලෝකෝත්තර ප්‍රතිපදාවක් නොවඩ ඉවත් කරන්න. එතකොට ඒක තව කෙනෙකුට කිව්වා, තව කෙනෙකුට අවංක වුණා, තව කෙනෙකුට අපි යාඥා කළා කියලා කාටවත් එහෙම කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට හේතුව තමා විසින් කළ කර්මය තමා විසින්ම ඒ හේතුඵල ධර්ම පැවැත්ම තුළ ගෙවිය යුතුයි. යම්කිසි විදිහකට යම් බීජයක ගතියක් තියෙනවා නම් ඒ බීජය රෝපණය වෙන්නේ බීජ ශක්තිය තියෙන්නේ මේ විදිහටයි කියලා පින්නතුනේ ඒක ආයේ කාටවත් වෙනස් කරන්න බෑ. ඒ බීජය මොනවා වුණත් ඒ බීජ ශක්තියට අනුව තමයි පැලවෙන්නේ. එතකොට ඒකෙන් අපි වී ඇටයක් කිපුවහම හිටෙව්වොත් මුං හැදෙන්නේ නැහැ. ඒකෙන් වී තමයි හැදෙන්නේ. කොහොඹ ඇටයක් හිටෙව්වහම ඒකෙන් වී හැදෙන්නේ නැහැ. ඒකෙන් වෙන පළතුරු හැදෙන්නේ ඒකෙන් හැදෙන්නේ කොහොඹ ගහක්. එතකොට අන්න ඒ වගේ අපි කරන්නේ මොන විදිහේ කර්මයක්ද ඒ කර්මයට අනුරූපව තමයි විපාක එන්නේ. ඒක මොනවා වුණත් අපිට අපහු ඒක නතර කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා තමයි කර්ම කරන්න එපා කියන්නේ. සබ්බ පාපස්සකරණම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒක දැන් මේක කිව්වේ මේ අද කාලේ වුණත් අපිට තියෙනවා ඒ සීලේන සුද්ධිය යම් කිසි විදිහකින් අපි එහෙම කරමින් හික්මීම තුළ අපිට ඒකේ සුද්ධියටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වචනයට අනුව හැදීම තුළ අපිට ශුද්ධියටපත් වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම වතේන සුද්ධි වෘත කියලා කියන පැවැත්ම තුළ දැන් අජ වෘත කියලා කියන්නේ එයාගේ හැසිරීම හදාගත්තා. හික්මීම කියන දේ සීලය කියලා කියනවා. එයාගේ ජීවිත පැවැත්ම හදාගන්න එක වෘත්තය කියලා කියනවා. පැවැත්ම කියන එක. එතකොට ඒ වෘතේන සුද්ධිය කෙනුත් බලාපොරොත්තුනේ එයා ජීවත් වෙන ක්‍රමයට එයාට පිරිසුදු බව ලැබෙයි කියලා. එතකොට මේ සීලයෙන් හික්මීමෙන් සහ පැවැත්ම තුළින් පාරිශුද්ධත්වය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන එක තමයි සීලබ්බතේන සුද්ධීති. මේ දෙකෙන් සුද්ධි වෙනවා කියලා හිතපු මෙබඳු දිට්ඨියක්, දෘෂ්ටිගතයක්, දෘෂ්ටි ගහණයක්, දෘෂ්ටි කන්තාරයක් මෙන්න මේ ආකාරයට යම් කෙනෙකුට තිබුණා නම් දෘෂ්ටිය නැමැති විහිළුවක්, දෘෂ්ටිය නැමැති සෙලවීමක්, දෘෂ්ටිය නැමැති බැඳුමක්, ගැනීමක්, පිහිටීමක්, දැස ගැනීමක් මේ විදිහට අපිට යම් විදිහකින් දෘෂ්ටි වශයෙන් මේවල හැසිරීමක් තිබුණා නම් අන්නේ දෘෂ්ටි වශයෙන් බැසගත්ත ඒ හැසිරීම තියෙන තැනක අනිවාර්යයෙන්ම ඒකට කියනවා සීලබ්බත පරාමාස සංයෝජන. සීල වෘත පරාමර්ශණය කිරීමයි. සීල වෘත පරාමර්ශණය කිරීම. ඒතර මේ ශාසනය වුණත් කෙනෙකුට සීලබ්බත පරාමාස ඇති වෙන්න බෑද? ඊතෝ බහිද්ධා මේ ශාසනයෙන් බාහිරව තමයි මේක උපදින්නේ.
හැබැයි කෙනෙක් හිතනවා නම් මේ ශාසනයේ කතා කරන සම්මාදිට්ඨියෙන් තොරව සීලය තුලින් පමණක් අපිට සුද්ධිය ලැබෙයි කියලා හිතනවා නම් මේ ශාසනයෙන් කතා කරන සම්මාදිට්ඨිය ඇත්තේ නෑ යාට. සම්මාදිට්ඨිය ඇත්තේ නැහැ. සම්මාදිට්ඨිය නැතුව එයා හිතනවා මේ ටික තුලින් මම පිරිසිදු වෙයි කියලා. ඒකට අන්න ඒ බඳු අවස්ථාවක ඒ කෙනාටත් එයා මේ ශාසනය කියලා හිතාගෙන හිටියට එයා මේ ශාසනයෙන් බැහැර කෙනෙක්. හැබැයි එයා ගත්ත වැරදි දැක්ම නිසා සම්මාදිට්ඨිය එතන අඩු නිසා එයාට ඒ තියෙන සීලබ්බත පරාමාසයම තමයි. එයා අන්තිමේටම ආත්ම දෘෂ්ටිය වැඩි කරගන්න තැනට සීලය පාවිච්චි කරලා තිනවා. මම තමයි සිල්වත්. මේ ඉන්න පුද්ගලයා සිල්වත් කරගෙන. ඒකට ඉන්න පුද්ගලයා සිල්වත් කරගත්තාම අර සම්මාදිට්ඨිය පැත්තකින් දාලා මේ ඉන්න කෙනා සිල්වතෙක් බවට කරගත්ත කියලා ඒකේ තේරුමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ශාසනය කියලා හිතාගෙන හිටියට එයා මේ ශාසනයේ උෂ්ණත්වය ලැබුණ කෙනෙක් නෙමෙයි. ඒ නිසා සීලබ්බත පරාමාසය මේ ශාසනයෙන් බැහැර තමයි. හැබැයි මේ ශාසනය කියපු වචන ටික අරගෙන ආවා කියලා මේ ශාසනයේ මූලික දර්ශනය නැත්තම් ඒක බුද්ධ ශාසනය කියලා කියන්නේ නැහැ. මෙන්න මේ ආකාරයට අපිට සීලබ්බත පරාමාස සංයෝජනය ගන්නට පුළුවන්. මෙතනදී පරාමාස කියලා කියන්නේ දැඩිව අල්ලගෙන අපි පරාමර්ශණය කරගෙන සිටින එක. මේ සීල වෘතයන් පරාමර්ශණය කරගෙන ඉන්න එකම බැඳුමක්. ඒ නිසා සීලබ්බත පරාමාස සංයෝජන කියලා කියනවා. මේ තමයි පළවෙනි සංයෝජන තුන. එතකොට මේ පළවෙනි සංයෝජන තුනේදී දිට්ඨිය පැහැදිලි කරගත්තා. එතකොට සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව පිළිබඳව පැහැදිලි කරගත්තා. සීලබ්බත පරාමාස සීල වෘත පිළිබඳව තමයි මේ පැහැදිලි කරගන්නට යෙදුනේ. එතකොට අපි මේ මෙතනින් අනික් කරුණු ටික පිළිබඳව අපි ඉදිරි දවසේදී සාකච්ඡා කරමු. හොඳයි, එහෙනම් හැමදෙනාම කල්පනා කරගන්න මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්වා ගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ස්ථානාදිග්‍රහිත ඉෂ්ඨකාරකාදී සියලු දේවගණ සමූහයා මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා මාකොළ පදිංචි ඉසුරු උදයංගනී හේවාපතිරණ මහත්මිය සහ චරක අසංක සමරකෝන් මහත්මයා විසින් මේ පින්වත් දෙපළ විසින් ඒ පින්වත් දෙපළ බලාපොරොත්තු වෙනවා මේ පරලෝ යන්නට යෙදුණු සෑම සියලු ඥාති වර්ගයාට හිතමිතුරන්ට පුණ්‍යානුමෝදනා කරන්නට මෙලොව වශයෙන් හෝ සාංශාරිකව යම් ඥාතිවරයෙක් හෝ හිතමිතුරෙක් මේ පරලෝ ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙනවා නම් පින්වත් ඔබ සෑම සියලු දෙනා නමින්ම මේ ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙන සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ පින අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඒ හැම දිනාටම පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන මාකොළ පදිංචි ඉසුරු උදයංගනී හේවාපතිරණ මහත්මිය සහ චරක අසංක සමරකෝන් මහත්මයා ඊටමත් සත්පුරුෂ අදහසක් පෙරදරි කරගෙන මේ කුසලයේ සිද්ධ කරන්නේ. ඊටමත් ඉක්මනින් සැප ප්‍රතිපදාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන ඒ කල්යාණ මිත්‍ර අදහසින් යුක්තව ඒ වගේම ශාසනය සුරකින්න සියලු මහා සංඝරත්නයටත් රටේ ලෝකයේ සියලු දෙනාටත් පින් කැමැති සියලු සත්වකට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. සෑම සියලු දෙනාටම මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි.